නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. හැම දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. අදත් ඔබ හැම දෙනෙක්ම බොහොම සද්ධාවෙන් උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න සූදානම් වෙන මොහොත. පින්වතුනි, අද අපි විමසලා බලන්නේ අපේ බුදුරජාණන් වහන්සේ අප්‍රමාදී භාවයේ පිළිබඳව දිනපතා සිහිපත් කරන අනුශාසනාව පිළිබඳව. සාමාන්‍යයෙන් නිතර කෙනෙක්ව අප්‍රමාදයෙහි උනන්දු කරේ නැත්නම් මේ කෙලෙස් සහිත හිතේ ස්වභාවය තමයි ප්‍රමාදයට පත්වෙනවා. අවිද්‍යාවෙන් වැහිලා ගිය, තණ්හාවෙන් බැඳී ගිය මේ සංසාරික සත්වයා මේ ලෝකයේ ඇත්ත ස්වභාවය යථා ස්වභාවයට වඩා ඔහු ලෝකෙ දිහා බලන්නේ සංඥා විපල්ලාස තුළ පිහිටල. එනිසාම ඔහුට ලෝකයේ පේන්නේ අනිච්චේ නිච්ච සංඥි. අනිත්‍යද ඔහුට පේන්නේ නිත්‍ය දෙයක් හැටියට. දුක්කේ සුඛ සංඥී. ඇත්තටම දුකක් වුණාට ඔහු ලෝකය දකින්නේ සුඛ සංඥාවෙන්. අනාත්ම දේ තුළ ආත්මයක් දකිනෝ. ඒ නිසා අසුභ දේ තුළ සුභ වශයෙන් දකිනෝ. මෙන්න මේ අවිද්‍යා සහගත සංඥා විපල්ලාස නිසා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ සංසාරික සත්වයා ප්‍රමාදයට පත්වෙනවා. ඔහුට නිවන් අවබෝධ කිරීම පිණිස වීරිය ඇති කරගන්න හිතුවත් ආයි පස්සේ බැරියේ. දැන් ඉතින් ඔවකුහේ කරන්න තව වැඩ තියෙනවා. මේ සැප සම්පට්ටික විඳලා ඔක්කොම කරලා අන්තිමට බැරියේ. අන්න ඒ වගේ අර ධර්මාවබෝධය පිණිස ඇතිවන හැඟීම, වීරිය, සිල් රකින්න, ගුණධර්ම පුරන්න, දන් දෙන්න, පින් කරන්න, මේ ගුණධර්ම පුරාගන්න, කුසල් කරගන්න, ඇති කරගන්න වීරිය ප්‍රමාදයට පත්වෙනවා. එනිසා බුදුරජාණන් වහන්සේ පැවිදි වෙච්ච භික්ෂූන් වහන්සේලාට නිරන්තරයෙන් දිනපතාම දහවල් අනුශාසනාවක් කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දුර්ලභෝ බුද්ධෝත්පාදෝ. මහණෙනි, බුදු කෙනෙක් ලෝකෙ පහළවීම අතිශයින්ම දුර්ලභ කාරණයක්. ඒවගේමයි දුර්ලභා මනුස්ස පටිලාබෝ. මේ මනුස්ස ජීවිතයේ ලැබීමත් අතිශයින්ම දුර්ලභ කාරණයක්. දුර්ලභා ක්ෂණ සම්පත්ති. ක්ෂණ සම්පත්තිය පහළවීම එයත් අතිශයින්ම දුර්ලභ කාරණය. දුර්ලභා පබ්බච්චා. නුබලාට පැවිදි භාවයට පත්වෙලා සසර දුක් නිමා කිරීම පිණිස සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සත්‍ය කරණත්තායි. සියලු දුකෙන් නිදහස් වෙලා නිවන් අවබෝධ කරගන්න චේතනාවෙන් පැවිදි වෙනවනම් එයත් ඊටාම දුර්ලභ කාරණය. මහණෙනි, නුබලාට දැන් මේ දුර්ලභ කාරණා සියල්ල එකතු වෙච්ච වෙලාව. ඒ නිසා අප්‍රමාදේන සම්පාදේ, අප්‍රමාදීව කුසල් වඩන්න කියලා දිනපතා බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට අනුශාසනා කරන. මේ අතර අපි එක කරුණෙන් කරුණ විමසලා බලමු. දැන් අපේ බුදුරජාණන් වහන්සේ ඔබ දන්නවා දීපංකර පාදමූලයේ එදා සුමේද තාපසයන් වහන්සේ හැටියට නියත විවරණ ගත්ත දවසේ ඉඳන් දාන, සීල, නෛෂ්ක්‍රම්‍ය, ප්‍රඥා, වීරිය, කාන්ති, සච්ච, අදිඨාන, මෛත්‍රී, උපේක්ඛා කියන දස පාරමී පිරු. මේවා පාරමී ධර්ම හැටියට, උපපාරමී හැටියට, පරමත්ත පාරමී හැටියට සම්පූර්ණ කරගෙන ලෝතුරා සම්බුද්ධත්වයේ කරා ආපු සසර ගමන සාරා සංකේය කල්පලක්ෂය. අසංකේය හතරකුත් කල්පලක්ෂයක්ම මේ සසරේ දස පාරමී පුරාගෙන ආවා. මේ සාරා සංකේය කල්පලක්ෂයේ තුල මුණ ගැහුණේ සූවිසි බුදුරජාණන් වහන්සේලාගෙන් තමයි විවරණ ගත්තේ. එතකොට අපිට පේනවා දීපංකර පාදමූලයේ ඉඳන් අපේ බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයේ කරා මේ දසපාරමී පුරාගෙන ආපු ගමන තුල බුදුරජාණන් වහන්සේලා 24 නමයි ලෝකෙ පහළ වෙලා තියෙන්නේ. ඒ සූවිසි බුදුරජාණන් වහන්සේලාගෙන් විවරණ අරගෙන තමයි මේ මහා බද්ද කල්පේ 4 වෙනි බුදුරජාණන් වහන්සේ හැටියට ඔබත් මමත් සරණ ගිය ගෞතම බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වෙන්නේ. එතකොට අපිට පේනවා කල්ප 100,000 ගණන් බුද්ධ ශූන්‍ය කාල මේ ලෝකෙ තිබිලා තියෙනවා. බුද්ධ කියන වචනයක්වත් අහන්න නොලැබිච්ච. කුසල් වඩන්නේ කොහොමද? සසර දුකෙන් මිදෙන්නේ කොහොමද? චතුරාර්ය සත්‍ය කියන්නේ මොකක්ද? මේ බුද්ධ කියන එක බුදු ගුණයක් නොදන්න, අහන්නවත් නැති ලෝකයේ කල්ප 100,000 ගණනකින් ගෙවිලා යනවා. ඒ නිසා බුදු කෙනෙක් පහළ වෙනවා කියලා කියන්නේ ලෝකෙ ඊටාම කලාතුරකින් වෙන දෙයක්. ඒ කල්පයක් තුල සමහර වෙලාවට බුදුවරු පහළ වුණත් එක බුදු කෙනෙක් පහළ වෙන කල්ප තියෙනවා. බුදුරජාණන් වහන්සේලා දෙනමක් පහළ වෙන කල්ප තියෙනවා. 3 නමක් පහළ වෙන කල්ප තියෙනවා. 4 නමක් පහළ වෙනවා. උපරිම පහළ වෙන්නේ 5 නමයි. දැන් අපි මේ ඉන්න කල්පය බුදුරජාණන් වහන්සේලා 5 නමක් පහළ වෙන මහා බද්ද කල්පයක්. මහා බද්ද කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේලා 5 නමකගෙන් සුන්දර වන කල්පයක්. හැබැයි ඔබට හිතෙන්න පුළුවන් එහෙනම් ඉතින් දැන් ඉතින් අපිට බොහොම වාසනාවන්තයි. මේ කල්පේ බුදුරු 5 නමක් පහළ වෙනවනේ. එහෙනම් අපිට බයක් නැහැ. එහෙම හිතෙන්න පුළුවන්.
හැබැයි මේ වෙනකොට කකුසඳ බුදුරජාණන් වහන්සේ පහළ වුණා පිරිනිවන් පෑවා ඒ බුද්ධ ශාසනයත් අතුරුදහන් වෙලා ඉවර. කෝනාගමන බුදුරජාණන් වහන්සේත් මේ කල්පේමයි පහළ වුණේ දෙවනු. උන්වහන්සේත් බුදු වුණා පිරිනිවන් පෑවා ඒ බුද්ධ ශාසනයත් අතුරුදහන් වෙලා අවසාන. ඊළඟට මේ මහා බද්ධ කල්පයේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පහළ වුණා පිරිනිවන් පෑවා උන්වහන්සේගේ බුද්ධ ශාසනයත් අතුරුදහන් වෙලා අවසාන. දැන් අපි මේ ඉන්නේ මේ මහා බද්ධ කල්පයේ පහළ වෙච්ච 4 වෙනි බුදුරජාණන් වහන්සේ. ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය. හැබැයි උන්වහන්සේත් පිරිනිවන් පෑවා දැන් ශාසනය පිරිහිමින් යන කාලේ. ඒ නිසා දැන් ඊළඟට ඔබට හිතෙන්න පුළුවන් ඒ වුණාට අනාගතේ මෛත්‍රී බුදුහාඳුරු පහළ වෙනවනේ. තව එක බුදු කෙනෙක් ඉතුරු වෙලා ඉන්නවනේ. එහෙනම් අපිට ගොඩ යන්න බැරියේ. අන්න එහෙම ඔබට හිතෙන්න පුළුවන්. හැබැයි මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ මේ මහා බද්ධ කල්පයේම තමයි. නමුත් බුදුවරු දෙනමක් අතර කාලේ අපිට අවුරුදු වලින් ගණන් කරන්න පුළුවන් ප්‍රමාණයක් නෙමෙයි. දැන් බලන්න අපේ බුදුරජාණන් වහන්සේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාලය ගැන දීඝනිකාය චක්‍රවර්ති සීහනාද කියන සූත්‍ර දේශනාවේ මේ විදිහේ විස්තරයක් කරනවා. ඒ තමයි කල්පයක් තුල අන්තක් කල්ප කීපයක් තියෙනවා. ඒ කල්පය අතර අන්තක් කල්පය කියන්නේ කල්පයක් තුල ජීවත් වෙන මිනිස්යන්ගේ ආයුෂ කාලයකට වැඩි වෙලා අසංකේය දක්වා ආයුෂ වැඩි වෙනවා. එහෙම වැඩි වෙන ආයුෂ ටිකෙන් ටික අඩු වෙලා ඇවිල්ලා අවුරුදු 10ට අඩු වෙනවා. මේ මනුස්ස ලෝකේ ආයුෂ වැඩි වෙනවා අඩු වෙනවා. එහෙම අවුරුදු 10ට අඩු වෙනකොට එකාන්තක් කල්පයක් ගින්නෙන් විනාශයට පත් වෙලා ඊටාම සුළු පිරිසක් බේරේ. ඒ අයගෙන් ආයිමත් ටික ගුණධර්ම පිරීම නිසා ආයුෂ වැඩි වෙලා අසංකේය දක්වා වැඩි වෙනවා. ආයිමත් ඒ වැඩි වෙච්ච ආයුෂ අඩු වෙලා අවුරුදු 10ට අඩු වෙනවා. එතකොට දෙවනි අන්තක් කල්පේ ජලයෙන් විනාශයට පත් වෙනවා. දැන් අපි සත්ත අන්තක් කල්පයක විනාශයක් ළඟ ඉන්නේ. සත්ත අන්තක් කල්පේ කියන්නේ මිනිස් ආයුෂ වැඩි වෙලා අසංකේයයට වැඩි වෙලා ඒ වැඩි වෙච්ච ආයුෂ අඩු වෙලා අවුරුදු 10ට අඩු වෙනකොට අවියාවිද වලින් මරාගෙන ලෝකෙ ලේවිලක් වෙලා අවසන් වෙනවා. අන්නේ කල්පයට කියනවා සත්ත අන්තක් කල්පේ. සත්ත කියන්නේ තියුණු ආයුධ. මේ ආයුධයන්ගෙන් විනාශ වෙලා යන ලෝකයක අග තමයි අපි මේ ඉන්නේ. දැන් අපිට අසංකේය ගණන් ආයුෂ ගැන කීවහම කෙනෙකුට hina යනවා. කෙනෙකුට ඕවා සුරංගනා කතා වගේ හිතෙනවා. ඇයි අපිට එහෙම කිසිම අත්දැකීමක් අද නැහැ. අද තියෙන මේ මනුස්ස ලෝකෙ වගේ නෙමෙයි දීර්ඝ ආයුෂ ඇති කාලවල. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි දීර්ඝ ආයුෂ ඇති කාලවල මේ මනුස්ස ලෝකයේ කියන්නේ ඇතැම් කාමාවචර දිව්‍ය ලෝකවලට වඩා සැප බහුලයි කිය. දෙව්ලොව ඉන්න දේවතාවරු පවා මේ කාලේ මනුස්ස ලෝකේ අපිට හොඳයි කියලා මනුස්ස ලෝකෙ හිත පිහිටවනවා මේ මනුස්ස ලෝකේ තියෙන සැප සම්පත් දැකලා. එතකොට ඔබ අහලා ඇති සක්විති රජවරු පහළ වෙනවා. අහසින් යන්න පුළුවන් රජවරු සිවුරංග සේනාව පිරිවරාගෙන අහසින් යන රජවරු. ඒ වගේම මනුස්ස ලෝකේ පවා දෙව්ලොව පහළ වෙන කල්ප වෘක්ෂ මාලිගා මනුස්ස ලෝකෙ මැවෙනවා කියලා. එතකොට එවැනි කාල තියෙන්නේ දීර්ඝ ආයුෂ ඇති කාලවල මිසක් අද අපිට ඒවා සිහින විතරයි. අද අපේ ආයුෂ ගත්තොත් ඒ ආයුෂ අඩු වෙලා අවුරුදු 100නුත් පල්ලෙහාට බැහැපු කාලයක්. යන්තම් අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට මිනිස් ආයුෂ අවුරුදු 120ක් තිබුණා. නමුත් අද වෙනකොට අපිට අවුරුදු 70ක 72ක 73ක වගේ සාමාන්‍ය ආයුෂකට අපේ ආයුෂ අඩු වෙලා ඉවරයි. දැන් බලමු මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාලය ගැන දේශනාවේ කොහොමද විස්තර වෙන්නේ. ඒ තමයි පින්වතුනි අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට මිනිස් ලෝකයේ ආයුෂ එදා 120යි. මේ ආයුෂ අඩු වෙලා අවුරුදු 10ට අඩු වෙන බව දේශනාවේ තියෙනවා. දැන් මේ වෙනකොට 70ට විතර අඩු වෙලා ඉවරයි. මේ යන වේගෙම අඩු වෙලා අවුරුදු 10ට අඩු වෙන කාලයක් එනවා. අවුරුදු 10ට මනුස්ස ආයුෂ අඩු වෙනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මිනිස්සු කෙලෙස් වලින් විකෘති වෙලා ලේ පිපාසිත ආසාවන්ගෙන් යුක්ත මෘග සංඥා පහළ වෙච්ච අම්මා තාත්තා සහෝදරයෙක් ඥාතියෙක් අඳුරන්නේ නැති විකෘති රාගයේ විකෘති ද්වේෂයේ විකෘති මෝහයෙන් යුක්ත පිරිසක් සත්තුන්ට අන්ත මනුස්ස කොටසක් ඒ කාලේ ලෝකෙ ඉතුරු වෙනවා. මේ විකෘති මිනිස්සු විකෘති ආසාවන් නිසා එකිනෙකා ලේ පිපාසයෙන් ජීවත් වෙනවා. මේ නිසාම මෘග සංඥා පහළ වෙලා දින 7ක් යනකොට මෘග සංවර්ෂාවල් වැහැලා මිනිස්සුන්ගේ මනස විකෘති වෙලා එකිනෙකා අවියාවිද අරගෙන මරාගෙන ලෝකෙ ලේවිලක් වෙලා අවසන් වෙනවා. ඊටාම සුළු පිරිසක් මෙතනින් ජීවිත බේරගන්නවා. කැලෑවලට වනාන්තරවලට ගිහිලා ජීවිත බේරගන්නවා. ඒ බේරිලා ඉතුරු වෙන ටික දෙනාගෙන් කාලයක් යනකොට අවුරුද්ද 2 ආයුෂ වැඩි වෙවි ගිහිල්ලා ආයිමත් මිනිස් ආයුෂ වැඩි වෙනවා අසංකේය දක්වාම.
එහෙම අසංකේය දක්වා වැඩිවෙන ආයුෂ ආයමත් ටික අඩුවෙලා අවුරුදු 80,000ට අඩුවෙන කාලයක් එනවා. අන්නේ කාලෙ තමයි කියනවා ලෝකයේ සංක කියල සක්විති රජ කෙනෙක් පහළ වෙලා ලෝකෙ ධාර්මිෂ්ටෝ පාලනය කරන කාලෙ ඒ වෙනකොට මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ මිනිස් ආයුෂ අවුරුදු 80,000ක් වෙච්ච කාලෙ. එතකොට දැන් බලන්න අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට මිනිස් ආයුෂ 120යි. දැන් අඩුවෙලා අවුරුදු 2500 ගානක් යනකොට මිනිස් ආයුෂ අවුරුදු 70ට විතර අඩුවෙලා. මේ ආයුෂ තවත් අඩුවෙලා අවුරුදු 10ට අඩුවෙලා ලෝකේ අවිආයුධවලින් මරාගෙන ලේවිලක් වෙලා ඉතුරු වෙන ටික දෙනාගෙන් ආයුෂ වැඩි වෙලා අසංඛේයයටම වැඩි වෙලා ආයමත් අඩුවෙලා 80,000ට අඩුවෙච්ච කාලෙක තමයි කියන මෛත්‍රී බුදුහාඳුරු පහළ වෙන්නේ. එතකොට අපිට පේනවා අපි ගණන් කරන අවුරුදු වලින් අපි නිකන් හිතුවොත් මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න තව අවුරුදු කෝටි ප්‍රකෝටි ගානකට එහා කාලයක් යනවා. එහෙමනම් බුදුවරු දෙනමක් අතරත් එකම කල්පයක් තුල ඉලක්කමකින් කියන්න බැරි තරම් දීර්ඝ කාලයක්. ඒ නිසා පින්වතුනි මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුල ඔබ මෛත්‍රී බුද්ධ ශාසනයේ පතපතා මෛත්‍රී බුදුහාඳුරන්ගේ කාලෙ බැරිය කී හිටියොත් ඔබට අතට ලැබිච්ච අවස්ථාව අහිමි වෙලායන් කෙනෙක් බවට පත්වෙනවා. ඔබට ධර්මයේ දියුණු කරන්න අතට ලැබිච්ච අවස්ථාව අහිමි වෙලායන. අන්නේ නිසා අප්‍රමාදීවෙන්. බුදුරජාණන් වහන්සේ දිනපතා භික්‍ෂූන් වහන්සේලාට දේශනා කරනවා අප්‍රමාදීන සම්පාදීත. මහණෙනි අප්‍රමාදීව කුසල් වඩන්. දුර්ලභෝ බුද්ධෝත් පාදෝ. බුදු කෙනෙක් ලෝකෙ පහළවීම අතිශයින්ම දුර්ලබයි. මහණෙනි නුඹලාට දැන්ගේ දුර්ලභ බුද්ධ ශාසනයක් මුණගැහිලතියේ ඒ නිසා අප්‍රමාදීවන්. අන්න බුදුරජාණන් වහන්සේගේ පළවෙඩි සුගතෝවාදය හැටියට පෙන්න්නනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ ආයමත් සහිපත් කළ දෙනවා දුර්ලබා මනුස්ස පටිලාබෝ. මනුස්ස ජීවිතයක් ලැබීමත් ලෝකෙ අතිශයින්ම දුර්ලබයි. හැබැයි ඔබට හිතෙන්න්න පුළුවන් ඒ වුනාට ඉතින් ඔය ඉන්නෙද කෝටි 700ක් ඉන්නවා කියනවා. බැලූ අත මිනිස්සු ලෝක ජනගහනය වැඩි වෙනවා. එහෙම හිතල කෙනෙකුට හිතෙන්න්න පුළුවන් ඕකමොන බොරුව දොය ඉන්නේ දවසින් දවස කොච්චර ලෝක ජනගහනය වැඩි වෙනවත්. අන්න එතකොට අපිට මේ මනුස්ස ජනගහනය ගැන මේ සත්‍යයන් ගැන අපි දකින්න ඕනෑ මේ ඉන්න සියලු සත්‍යයන් එක්ක සංසන්ධනය කරන්න පුළුවන් වෙන්න ඕන. අපිට ඒ හැකියාවන අපි මේ මනුස්්‍යයන් විතරක් මේ අවුරුදු කීපයක් තුළ අඩුවෙනවා වැඩිවෙනවා කීවට අපි අවුරුදු 100,000 ගානකට පෙරහිටපු ජනගහනය අපි දන්න. එතකොට ඉතිහාස තියෙන මහා පරාක්‍රම බාහු රජ්ජුරුවන්ගේ කාලෙ ලංකාවේ කෝටි 5ක පමණ ජනතාවක් ජීවත් වනා කිය. අද ඉන්න කෝටි 2යි එතකොට ගත්තාම. එතකොට අපිට පේනවා ලංකාවේ ඒ කාලෙ ඉතිහාස පොත්තල තියෙනවා. කොළඹින් කුකුලෙක් වහලෙකට ගොඩ වුණාම වහලෙන් වහලට පැනගෙන ගිහිල්ල තිස්ස මහාරාම පැත්තෙන් කියෙන වහලෙන් පල්ලෙහට බහි. ඒ කියන්නේ එකට එක යාවෙච්ච ගෙවල් තිබ්බ කියන එක තමයි ඒ උපමාවලින් කියන්න. එතකොට එච්චර ගෙවල් තිබුණා මහ විශාල ජනතාවක් අතීතය අපේ රටේ ජීවත් වෙලා තියෙන. හැබැයි අද වෙනකොට ඒ ජනගානය අඩුවක් තියෙනවා. අපිට මේ තාවකාලික අවුරුදු 20ක් 30ක් ඇතුළත අද වැඩි වෙනවා වගේ පෙවුනට මනුස්ස ජනගහනේ එහෙම ලොකු වැඩිවීමක් නෙමෙයි. දැන් අපි ගමු මෙහෙම අපි නිකන් හිතමු වැඩි වෙනවම කෝටි 700යි කියලා හිතන්න. හැබැයි ඔබ මේක සංසන්ධනය කරන්න ඕනේ සතර අපාගත සත්වයෙක්. නිරේ සංගණනයක් කරලා තියෙනවද කවුරුත්? නෑ. අපි දන්නෙත් නෑ. අපි ඇහැට පේන්නෙත් නෑ. ඒක හිත දියුණු කරලා දිවසකින් දකින දෙයක් මිසක් අපි දන්නේ නිරේ තුල කෝටි කීයක් කොච්චර නිරිසත්තු ඉන්නවද අපි දන්නේ. ඊළඟට හිතන්න දැන් සතර අපාය කියලා ගත්තහම ධර්මයේ පෙන්වන්නේ නිරය, තිරිසන් අපාය, പ്രേත ලෝකයේ, අසුර අපාය. එතන හතරක්. අපිට නිරේ පේන්නෙත් නැහැ. නිරේ ඉන්න සත්ත්ව ප්‍රමාණය අපි දන්නෙත් නැහැ. പ്രേත ලෝකේ අපි දකින්නෙත් නැහැ. പ്രേතයෝ කොච්චරක් ඉන්නවද කියලා කවුරුත් දන්නෙත් නැහැ. ගණන් කරපු කෙනෙකුත් නැහැ. සංගණනයක් කරලත් නැහැ. එතකොට අපිට പ്രേත ලෝකේ ගැන විශේෂ වෙන්නෙත් නැහැ. ඊළඟට අසුර අපාය මහා සාගරය ඇසුරු කරගත්ත අමනුස්ස කොටසක් හැටියට අසුර අපාය ධර්මයේ පෙන්නනවා. හැබැයි අසුරයෝ කොච්චරක් ඉන්නවද මේ අපායගත අසුර පිරිස මෙච්චරයි කොහෙවත් ඉලක්කමකින් නැහැ. එතකොට අපිට මේ සතර අපායෙන් ගත්තොත් අපාය 3ක් අපිට හිතා ගන්නවත් බෑ. අපේ පියවි ඇහෙන් දකින සීමාව ඉක්මවා ගිය දෙයක්. අපිට ඇහැට පේන්න තියෙන්නේ එකම අපායයි. ඒ තමයි තිරිසංගත අපාය. මේ තිරිසන් ලෝකේ පවා අපි දකින්න ඉතාම ස්වල්පයයි. දැන් බලන්න ඔබ කරණීයමිත සූත්‍රයේ දිහා බුදුරජාණන් වහන්සේ විග්‍රහ කරනවා තිරිසං අපායගත සත්වයන්ගේ ස්වභාවය යම් මට්ටමේ විග්‍රහයක් තියෙනවා. ඒ තමයි දීගාව. දීර්ඝ ශරීර ඇති සත්තු ඉන්නවා. මහන්තාව මහත ප්‍රමාණ ශරීර ඇති සත්තු ඉන්නවා. මජ්ක්‍ධිමාව මධ්‍යම ප්‍රමාණ ශරීර ඇති සත්තු ඉන්නවා. රස්ස කුඩා සත්තු ඉන්නවා. අනුක තූලාව අන්න බලන්න අනුක කියන්නේ ඇහැට නොපෙනෙන තරම් සියුම් සත්තු ඉන්නවා.
බලන්න එදා බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දිවසින් දැකලා අපිට දේශනා කරා අනුක කියලා සත්ව කොටසක් ගැන ඇහැට නොපෙනෙන සියුම් සත්තු ඉන්නවා කියනවා ඒ අයි තිරිසංගත සත්තු. හැබැයි අපි අදෝක පිළිගන්නේ අන්වීක්ෂ හොයාගත්ත නිසා ඇත්තනේ නම් මෙහෙමවුන් ඉන්නවන්න කියලා අන්න අද පිළිගන්නවා. එදා බුදුරජාණන් වහන්සේ දිවසින් දේශනා කරා උන්වහන්සේ බුදු ඇසින් දැකලා අනුක ඇහැට නොපෙනෙන සියුම් සත්තු ඉන්නවා. තූලාවා වටකුරු හැඩෙන් යුක්ත සත්තු ඉන්නවා. දිට්ඨාවා ඒ වද්දිට්ඨා දැකල තියෙන සත්තු වගේම ජීවිතයට නොදැකපු සත්වවර්ග ඕන තරන් ඉන්න. එතකොට මේ සත්වයන් ගත්තහම දැන් හිතන්න ලෝකෙ ඉන්න සත්වයක් අපිට ගණන් කරගන්න බැලෝකෙ පැත්තක තියම් ඔබ හිතන්න ඔබේ ඉඩම ඉන්න සත්තු ටික ඔබට ගණන් කරන්න පුළුවන්ද. ඔබට පර්චස් 20ක් හරි 30ක් හරි 10ක් හරි ඉඩමක් ඇතිනේ. ඔබ වැට ගහගෙන තාප්පයක් ගහගෙන වෙන් කරගත්ත ඉඩම ගංවලට යනකොට ඉඩම ටිකක් ලොකු වෙන්න පුළුව. හැබැයි ඔබ හිතන්න ඔබේ ඉඩම ඉන්න සත්තු ටික ඔබට ගණන් කරන්න පුළුවන්ද හැට පේන කූමිකුලක් ගත්තත් කෝටි ප්‍රකෝටි ගාන වේයගුලක් ගත්තොත් ගෙදර අඹගෙඩියක් වුණු වෙන්න තියලා බලන්න කොච්චර පණුව ඉන්නවද කියලා අපිට ගණන් කරගන්න බෑ. අඩු ගානේ දැන් ඉඩම නෙමෙයි වර්ග අඩියක් ගැන හිතන්න. මේ මහා පොළොවේ වර්ග අඩියක ඉන්න සත්තු ටික ඔබට ගණන් කරන්න පුළුවන්. පොළොව හාරන්න කොච්චරනම් සත්තු ඉන්නවද. එහෙමනම් අපිට පේනවා මේ මහා පෘතුවයේ වර්ග අඩියකවත් ඉන්න සත්තු ටික අපිට ගණන් කරගන්න බැරුව. අපි කොහොමද මේ තිරිසංගත මේ සතරාපායගත සත්වයන් ගැන මැනගන්න. අපි බලන්නට ඕන අපායගත සත්‍යයන් එක්ක ගන්නකොට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මහනෙන මනුස්ස ජීවිතයක් ලබන්න ඉතාම ස්වල්පය. නිය සිලට ගත්ත පස් වගේ ටිකයි කිය. සතරාපායෙන් අපිට පේනෙත් තිරිසං අපාය විතර. එතකොට හිතන්න නිරේ කොච්චරනන් නිරිසත්වඇද. ප්‍රේතලෝකවල කොච්චර ප්‍රේතිව ඇත් දමනුස්යෝ. අසුරපායතාව කොච්චර ඇත්ද. තිරිසංගත ලෝකෙ ගත්තහම වර්ගඩියකවත් තිරිසං සත්තු ටික ගණන් කරගන්න බෑ. එනිසයි බුදුරජාණන් වහන්සේ පෙන්න්නන්නේ මහනෙන මේ සතරාපාය ගත් අනන්ත අප්‍රමාණ සත්වයන් අතරි. මනුස්ස ජීවිතයක් ලබන්නේ නිය සිලට ගත්ත පස් වගේ ඉතාම ස්වල්පයයි. මනුස්ස ලෝක ඉන්න අපිට කෝටි ගානෙන් හරි කියන්න පුළුවන් ප්‍රමාණයක් කෝටි 700ක් කියන. ඒක අපිට බින්දු ගානෙන් හරි ඉලක්කමෙන් හරි කියන්න පුළුවන්. හැබැයි අපායගත සත්වයෝ අපිට එහෙමොත්තා ගන්න බෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහනෙන දුල්ලබෝ මනුස්ස පටිලාභ. මනුස්ස ජීවිතයක් ලැබීම ලෝකෙ අතිශයින්ම දුල්ලභ කාරණය. නුඹලාට ඒ දුර්ලභ මනුස්ස ජීවිතය දැන් ලැබිලා තියෙන. අන්න දුර්ලභ බුද්ධ ශාසනයේ මුණ ගැහුණා දුර්ලභ මනුස්ස ජීවිතය ලැබුණ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දුර්ලභාෂණ සම්පත්ති. මහනෙනින් නුඹලාට ඒ විතරක් නෙමේ දුර්ලභ වූ ෂණ සම්පත්තියක් ලැබිලා තියෙන. ෂණ සම්පත්තිය කියලා කියන්නේ මනුස්ස ජීවිතයකට බුද්ධ ශාසනයේ මුණ ගැහිලා අන්‍යයාට ධර්මය අහලා හිතට ඇතිවෙනවා හැඟීමක් මම කොහොම හරි ධර්මාවබෝධයට මහන්සි ගන්න ඕන. මමත් තෙරුවන් සරණ යන්න ඕන. මම සිල් රකින්න ඕන. මම අකුසල් වලින් වළකින්න ඕන. මං කුසල් වඩන්න ඕන. මං පින් කරගන්න ඕන. මමත් මේ භයානක සසරෙන් මිදෙන්න මහන්සි ගන්නවා කියන හැඟීම හිතට ඇති වුණා නම් අන්න එයා ෂණ සම්පත්තිය උදා කරගත්ත කෙනෙක්. දැන් හිතන්න කෝටි 700ක් ඉන්න මනුස්ස ලෝකේ ඒ ෂණ සම්පත්තිය ලැබිලා තියෙන කීයෙන් කී දෙනාටද කියලා බලන්න. බටහිර රටවල් ගත්තොත් කෝටි ගාණක් ඒ ෂණ සම්පත්තිය අහිමි වෙලා. මැද පෙරදිග රටවල් ගත්තොත් කතා කරන්න දෙයක් නෑ. අන්ත අසරණ ෂණ සම්පත්තිය අහිමි කරගත් පිරිසක්. අප්‍රිකානු රටවල් ගන්න කෝටි ගාණක් ජීවත් වෙන. ඔවුන්ටත් ෂණ සම්පත්තිය අහිමි වෙලා. ලෝකෙ බොහෝ බෞද්ධ නාමෙන් තිබුණත් සමහර රටවල් මේ බුදුරජාණන් වහන්සේගේ පිරිසිදු තේරවාදී ධර්මය නිවන් දකින වැඩපිළිවෙල තුළ නෙමෙයි ඔවුන් ඉන්නේ. එතකොට ඔවුන්ටත් බොහෝ පිරිසකට ෂණ සම්පත්තිය අහිමි වෙනවා. බෞද්ධයෙක් හැටියට ගත්තහම ඔබ හිතන්න දැන් මේ කෝටි 700ෙන් පිරිසිදුව බුද්ධ වචනය සූත්‍ර දේශනා ඇතුරෙන් ත්‍රිපිටකය ඇසුරෙන් මේ නිවන් මඟ ගැන කතා කරන්නේ ලෝකෙ රටවල් කීපයක. ඒ අතර ලංකාව ප්‍රධානයි. ළඟට තායිලන්තයේ බුරුමේ ඒ වගේ මේ රටවල් වලින් ගිය ධර්ම ප්‍රචාරක ස්වාමින් වහන්සේලා ලෝකේ යම් යම් රටවල් වල තමන්ගේ මධ්‍යස්ථාන පිහිටවාගෙන මේ තේරවාදී පිරිසිදු ධර්මයේ ලෝකෙ ව්‍යාප්ත කරන්න උත්සාහයක් ගන්න. එතකොට අපිට පේනවා ලෝකෙ කෝටි 700ක් හිටියත් තාම සුළු පිරිසකටයි ෂණ සම්පත්තිය ලැබිලා තියෙන්නේ. දැන් ඔබ බලන්න ලංකාවෙම කෝටි 2ක් කෝටි 700න් ඉන්නෙම ලෝකෙ කෝටි 2යි ලංකාවේ. මේ කෝටි 2කින් ගත්තත් අන්‍ය ආගමිකයන් අන්‍ය ජාතිකයන් නොයෙක් දෘෂ්ටි මතධාරීන් මේ ඔක්කොම අයින් කරලා ගත්තහම ඉතාම සුළු පිරිසයි ඉන්නේ. අඩුගානේ නමට බෞද්ධ වෙච්ච ඉන්නේ ටික දෙනයි. ඒ අයගෙනුත් පන්සිල් රකින්න තෙරුවන් සරණ ගිය
ධර්මය අවබෝධ කරන්න ඕනෑ කියෙන හැඟීමක් හරි තියෙන. අකුසල්වලින් වලකින්න උත්සාහයක් ගන්න. කුසල් වඩන්න ජීවිතේ මහන්සි ගන්න ෂණ සම්පත්තිය උදාකරගත් පිරිසගත්තොත් ඉතාම සුළු පිසයි ලක්ෂ ගාන. එතකොට අපිට පේනවා මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළත් ෂණ සම්පත්තිය ලැබෙනවා කියන්නේ අතිශයෙන්ම දුර්ලභ කාරණය. එනිසා පිංහතුනේ බුදුරජාණන් වහන්සේ භික්‍ෂූන් වහන්සේලාට සිහිපත් කරනවා මහනෙනි බුදු කෙනෙක් පහළවීම අතිශයෙන්ම දුර්ලභයි. ඒ දුර්ලභ බුද්ධ ශාසනයේ දැන් නුඹලට ලැබිලා. මනුස්ස ජීවිතයක් ලැබීමත් අතිශයෙන්ම දුර්ලභයි මේ සතරාපාය වැටි අපාය මහගෙදර කරගෙන යන සංසාර ගමනේ ඒ දුර්ලභ මනුස්ස ජීවිතයේ දැන් නුඹලට ලැබිලතින්. ඊළඟට ඒ මනුස්ස ජීවිතයක් ලැබූ කෙනෙකුට බුද්ධ ශාසනයක් මුණගැහිලා ධර්මාබෝධයට හිතක් සකස් වෙනවා කියන්නේ ඒකත් ලෝක අතිශයෙන්ම දුර්ලභයි. ඒ ෂණ සම්පත්තිය මහනෙනි නුඹල සියලු දෙනාට දැන් ලැබිලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පැවිදි වෙච්ච ස්වාමීන් වහන්සේලාට මතක් කරලා දෙනවා මහණෙනි දුර්ලභෝ පප්පච්චා. පැවිද්ද කියන්නෙත් ලෝක ඉතාම දුර්ලභ දෙයක්. දැන් බලන්න අර ෂණ සම්පත්තිය පහළ වෙලා ධර්මාවබෝධය කරා යන්න ඕනෑ කියලා හිතන අයගෙනුත් කීයෙන් කී දෙනාද අප්‍රමාදීව ඉක්මනට නිවන් දකිනෝ. මේ පංචකාමයන් අතහැරලමම් නිවනටම යොමුවෙනවා කියලා මේ ගිහි කාම බෝගී සැප සම්පට්ටික අතහැරලා පැවිදි වෙලා නිවන් දකින්න වීරිය වඩන්නේ ඉතාම සුළු පිරිසයි. අරශ්ෂණ සම්පත්තිය ලබපු අයගෙනුත් ඉතාම සුළු පිරිසයි. එතකොට අපිට පේනවා බුදුරජාණන් වහන්සේ මේ අවස්ථාව මේ අපිට ලැබිලා තියෙන ධර්මාවබෝධය පිණිස තියෙන අවස්ථාව සිහිපත් කරලා දවසගානි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අප්පමාදේන සම්පාදේත්. ඒ නිසා මේ ලැබූ උතුම් මොහොත අතහැරගන්න එපා. අප්‍රමාදීව කුසල් වඩන් අප්‍රමාදීව සිල්රකින් අප්‍රමාදීව පින් කරගන්න අප්‍රමාදීව නිවන් මගේ ගමන් කරන්න මේ ජීවිතය තුළ ධර්මාවබෝධය ලබාගන්න මහන්සිගන්න කියලා බුදුරජාණන් වහන්සේ අපිට සිහිපත් කරනවා. එනිසා පිංහතුනී මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ අප්‍රමාදය ගැන ධර්මාවබෝධය ගැන ඔබලොකු උත්සාහයක් ගන්නට ඕන. අපි දකිනව බොහෝ දෙනෙක් බණහනකොට නම් අනේ ඉතිං ඔය කියන දේ ඇත්ත තමයි ඉක්මනට කරගන්න ඕන මැරෙන්න්න කලින් කරගන්න ඕන කොහොම හරි භාවනා කරගන්න ඕන ඕ කියනවා හැබැයි කටට වචනවලට ඒ වෙලාවට බණටික හල සමහරලාවට කියන එක නං ඇත්ත තමයි අන්න එහෙම හිතුවට ප්‍රමාදයටම හිත ඇදී ඇදී යනවා පස්සෙ බැරිය වුවට කල් තියෙනවා එහෙම හිත ඉඳලා බොහෝ දෙනෙක් අත්තට ලැබිච්ච අවස්ථාව අතහැරගන්න මෙච්චර දුර්ලභ බුද්ධ ශාසනයක් මුණගැහිලා දුර්ලභ මනුස්ස ජීවිතයක් ලැබිලා දුර්ලභෂණ සම්පත්තිය පහළ වෙලා ධර්මය දියුණු කරගන්න තියෙන අවස්ථාව ලැබිලා බුදුරජාණන් වහන්සේ වදාළ කනෝබෝ මවපච්චකා මහනෙනි මේ ලැබිච්ච උතුම් මොහොත අත් නොහැරේවා කනා තීතාහි සෝචන්ති නිරයම්පි සමක්පිතා මේ උතුම් මොහොත අතහැරගෙන සතරාපාය වැටිච්චාය අනේ අපිට මෙහෙම අවස්ථාව ලැබිලත් අපි කරගත්තේ නෑ කියලා ආපස්සට සෝක කරනවා දුක් වෙනවා පසුතැවෙනවා. ඒ නිසා ජීවිතේ පසුතැවෙන්න තියාගන්න එපා. ලැබිච්ච මොහොතෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න. ඔබ අප්‍රමාදීව ධර්මයේ දියුණු කරන්න මහන්සියක් ගන්න. ඒ අප්‍රමාදී භාවයේ තුලමයි ඔබට ධර්මාවබෝධය කරා යන්න තියෙන්නේ. ඒ නිසා පින්වතුනි ජීවිතේ ධර්මයේ දියුණු කරගන්න තියෙන හොඳම කාලේ තරුණ කාලේ. මේ තරුණ කාලය තුළ ඔබට හොඳට හිතන්න පුළුවන් හොඳට නුවණ කල්පනාව තියෙනවා ධර්මය ග්‍රහණය කරගන්න පුළුවන් හොඳ මතක ශක්තියක් ඇති කරගන්න පුළුවන් මේ ලැබිච්ච අවස්ථාව තුළ ධර්මය දියුණු කරගන්න උත්සාහයක් ගන්න. ඊළඟට මැදි වයසට එනකොට වගකීම් වැඩි වෙනවා. ගෙවල් දොරවල් හදන්න විවාහ වෙලා දරුමල්ලු හදන්න ඔවුන් පෝෂණය කරන්න. එතකොට වගකීම් ටිකක් වැඩි. හැබැයි ඒ වෙනකොට ජීවිතේ ටික දුක තේරෙන්න පටන් ගන්න. ප්‍රශ්න කරදර බාධා එනවා. ඒවට හොඳට මූණ දෙන්න නම් තරුණ කාලේ ධර්මයේ දියුණු කරගත්ත කෙනෙක් අන්න අටලෝ දහමින් එන ප්‍රශ්නවලට අකම්පිතව මූණ දෙන්න පුළුවන් හැකියාවක් හැදෙනවා. පුට්ටස්ස ලෝක ධම්මේහි මේ ලෝක ධර්මතාව ඉදිරියේ ලාභ වගේමයි අලාභත් ලැබෙත්. සැප වගේමයි දුකත් ලැබෙත්. ප්‍රශංසා වගේමයි නින්දා බැනුම් අහන්න සිද්ධ වෙනවා. බොරු චෝදනා අපහාස ඒවටත් සිද්ධ වෙනවා. යසායස පිරිවර වගේමයි කාත් කවුරුත් නැතුව අසරණ වෙන්න තනි වෙන්නත් පුළුවන්. එතකොට ජීවිතේ මේ එන සියලු ප්‍රශ්න ඉදිරියේ චිත්තං යස්සන කම්පති තමන්ගේ හිත කම්පාවට පත් නොකර අසෝකක් විරජංකේම විරාජමානව නොසැලී ඉන්න නම් අන්න ඒ තම් මංගල මුත්තමන් එක මංගල කාරණය. ඒ වෙනුවෙන් ඔබ ජීවිතයේ ධර්මයේ ශක්තිමත් කරගන්නට ඕන. අන්න තරුණ කාලේ ධර්මයේ දියුණු කරගත්ත කෙනෙකුට
බණහලා දහම් දැනුම ඇති කරගෙන ධර්මයේ මෙනෙහි කරලා ධර්මයෙන් ගොඩනගාගත්ත කෙනෙකුට මැදි වයසේ ජීවිතේ ඇතිවන ප්‍රශ්න ගැටලු මේ සියල්ල ඉදිරියේ එකා පරයා එකා යන්න උත්සාහ කරනකොට ඇතිවන කැපිලි කෙටිලි නින්දා පහස චෝදනා බොරු චෝදනා අපහස මේ හැම දෙයක් ඉදිරියේම අකම්පිතව ජීවිතයට මුහුණ දෙන්න පුළුවන් ආධ්‍යාත්මික ශක්තියක් ඔබ තුලින් ගොඩනගා ගන්න පුළුවන්. එහෙම ධර්මයේ දියුණු කරගත්ත කෙනාට වයසට යන්න සඳුන් අරටුවක් මෝරන්න සූදාහමනවා වගේ. තරුණ කාලේ ඉඳන් සිල් රැකපු කෙනා මැදි වයසේ ඉඳන් ගුණධර්ම පුරාගත්ත කෙනාට වයසට යනකොට තමන්ගේ ජීවිතේ කාලයක් තිස්සේ වඩපු ගුණධර්ම සිහි කර කර සතුටු වෙන්න පුළුවන්. සමහරව අපිට කියනවා හාමුදුරනේ මම පුංචි කාලේ ඉඳන් සිල් ගත්තා. දැන් අවුරුදු 70ක් වෙනවා. මම මෙච්චර කාලයක් දන් දීලා තියෙනවා. මෙච්චර මං සිල් ගුණ දහම් රැක්කා. මේ විදිහට මං පින්කම් කරගත්තා. මම හැම පොයේටම උපෝසතේ රැක්කා. කලාතුරකින් තමයි මට සිල් ගන්න බැරි වුණා. ඒ වගේ ජීවිතේ ආපස්සට හිතා වයසට ගියාම අන්න තමන්ගේ ජීවිතේ තුල සම්පූර්ණ කෙනෙක්. මගේ ජීවිතේ මං යමක් මේ බුද්ධ ශාසනයෙන් කරගත්තා කියලා ආපස්සට බලබලා සතුටි අන්තිම කාලේ ගත කරන්න පුළුවන්. එයාට ධර්මයේ මෙනෙහි වෙනවා. එයාට ලෙඩක් හැදුනත් එක්තැන් වුණත් ඔත්පල වුණත් තරුණ කාලේ මැදි වයසේ ධර්මයේ දියුණු කරගත්ත කෙනාට ඒ ධර්මයේ හිතට බලවත් කරගන්න, ඒ ධර්මයේ සිහි කරගන්න, ධර්මයේ හිතට නංව ගන්න පහසුයි. ඒ නිසා වයසට යනකම් හිටියොත් බොහෝ දෙනෙකුට මේ දේ කරගන්න බැරි වෙනවා. පින්වතුනි, කොයි තරම් වයසට ගියත් හිත දියුණු කරගත්ත කෙනා, බණ භාවනා කරගත්ත කෙනා ඒ නුවණ ඔහුට පිරිහෙන්නේ නැහැ. එයා සිහිය ඉන්ද්‍රියක් හැටියට වඩලන සමහර අය ඉන්නවා. සිහිය ඉන්ද්‍රියක් හැටියට හොඳට සතර සතිපට්ඨානය තුලින් භාවනා වශයෙන් වඩාගත්තයි. එවැනි කෙනෙකුට හොඳ සිහිනුවණින් ධර්මයේ මෙනෙහි කරගෙන කොච්චර කය දුර්වල වුණත් සිහිය රැක ගන්න පුළුවන්කම තියෙනවා. සිහිමුලා වෙන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි භාවනා කරපු කෙනෙක් පවා සිහිමුලා වෙන්න පුළුවන් ඇක්සිඩන්ට් එකක් වෙලා, මොළේට හානියක් වෙලා, ස්නායු දුර්වලතාවයක් නිසා. සමහර රෝග තත්ත්ව තියෙනවා. දැන් ඔය කෝමා වගේ රෝග තත්ත්ව, පාකින්සන් වගේ රෝග තත්ත්ව තියෙනවා. මොළේ ස්නායු මැරෙනවා. මේක ලෙඩක්. ඒක කායික රෝගයක්. එවැනි රෝග තත්ත්ව නිසා කල්පනා ශක්තිය නැති වෙලා එහෙම කල්පනාව නැතුව මනස දුර්වල වෙන්න පුළුවන්. හැබැයි ඒ හේතුවෙන් ඔහු අපාය යන්නේ. ඒක කායික රෝගයක්. නමුත් කෙනෙක් ධර්මයේ දියුණු නොකිරීම නිසා, අකුසල් නිසා, දුස්සීලකම් නිසා අකුසල විපාකයක් හැටියට සිහිමුලා වෙනවා. සීල විපත්ති 5ක් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. එයින් 4 වෙනි එක තමයි දුස්සීල කෙනා මරණාසන්න වෙනකොට අකුසල විපාකයක් නිසා සිහිමුලා වෙන්නේ. ඔබ දැකලා ඇති සමහරු වයසට යනකොට එන්න කල්පනාව නැති වෙනවා. ඒ අඩුවීම තුල උන් කියවන්න පටන් ගන්නෙම අකුසල්මයි. මං ඒ කාලේ මේ වගේ පව්කම් කරා, මං ඉස්සර මේ වගේ අපරාධ කරා, අයියෝ මට මේව මතක් වෙනවා, මම මේ වගේ පව් කරගත්තා, මම මේ වගේ අපරාධ කරා කියලා අර කරපු පව්කම්, නොපනත්කම්, දුස්සීලකම් චිත්‍රපටි පේනවා වගේ හිතට ගලාගෙන එනවා. ඒවා සිහි කර කර බයෙන් තැති ගැනීමෙන් අකුසලෙ එල්ලෙනවා. අකුසලෙ අතහැර ගන්න බෑ. එහෙම අකුසල් බලවත් කරන්න වෙන්නේ සිහි කල්පනාව තවත් දුර්වල වෙන. දුර්වල වීම තුල එහෙම සිහිය දුර්වල වෙලා අකුසල් බලවත් වෙලා කෙනෙක් මැරුණොත් අසම්මූල් හෝ කාලං කරෝති නිරයන් කියන බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. එයා අපායකින් එහෙකට සතර අපායකට තමයි වැටෙන්නේ. ඒ නිසා පින්වතුනි, මේ ලැබිච්ච මනුස්ස ජීවිතයේ තුල ධර්මයක් දියුණු කරගන්න උත්සාහයක් ගන්න. අන්න ඒ තුල අපිට ධර්මයේ බලවත් කරගන්න පුළුවන්කම තියෙන. පින්වතුනි, ජීවිතයේ ධර්මයේ දියුණු කරගන්න අප්‍රමාදී වෙන්න පස්සේ බැරිය. අපිට තව කල් තියෙනවා. වයසට ගිහිල්ලා බැරිය. ඕවා මේ තරුණ කාලේ කරන දේවල් නෙමේ. ඒ වගේ සිතුවිලි වලින් ඔබ සම්පූර්ණයෙන්ම ඔබේ ජීවිතේ විනාශ කරගන්නවා. ඒ නිසා අපට මේ ලැබිච්ච උතුම් අවස්ථාව අත්හැරගන්නේ නැතුව අපිට මේ ජීවිතය තුළ ධර්මයේ පුරුදු කරන්න නම් ඔබ අප්‍රමාදී වෙන්නට ඕන. අප්‍රමාදී භාවයේ පිණිස බුදුරජාණන් වහන්සේ භාවනාවක් අපිට පෙන්වනවා. ඒ භාවනාව තමයි මරණය සිහි කිරීම. මරණ සතිය. මේ මරණය ගැන සමහරු සිහි කරනවා තියා. නිකන් හිතන්න ගෙදර කිව්වොත් එහෙම "පේ මම මැරිලා ඇයිද දන්නේ නැහැ" කියලා නිකමට කියන්න කාට හරි අයින්. හෝ කට කැරිච්ච කතා කියනවා කියලා බැනුම් අහන්නත් වෙයි ඔබට. එතකොට සමහරු මැරෙනවා කියලා ගෙදර කියන්නත් බයයි. ඊළඟට සමහර ගෙදර මැරෙනවා කියලා කිව්වොත් බනිනවා, මේ කට කැරිච්ච කතා කියනවා. සමහරලාට කාර්ලා කෙල ගහයි. මේක මහා අසුබ දෙයක්. මේක මැරෙනවා කියන එක බොහොම භයානක දෙයක්. ඒක ගෙදර කතා නොකළ යුතු දෙයක් හැටියට ඒක අමතක කරන්න උත්සාහ කරනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ මහණෙනි, මරණය ගැන සිහි කිරීම තරම්
ධර්මාවබෝධය පිණිස අප්‍රමාදී වන වෙනත් භාවනාවක් බුදු ඇසින්වත් දකින්නෑ කියෙන්. ඇයි දැම්මම් මැරුණොත් කොහේ යයිද. එහෙම හිතන කෙනා තමයි අප්‍රමාදීව සිල් රකින්නේ. අප්‍රමාදීව පින් කරන්න. අප්‍රමාදීව කුසල් වඩාගන්නේ. අකුසලෙන් වැලකිලා මැරෙන්න පෙරමං යමක් කරගන්නවා කියලා වීරිය වඩන්නේ මරණය ගැන හිතන කෙනා. මරණය ගැන හිතපු නැති කෙනා මැරෙන්න්න වැටෙනකන් දන්න. දැ මේ මරණය ගැන හිතීමම සමාරු මේ හිතන ක්‍රමේ ගැන හිතන්නේ අර පිට දකින වචනය ගැන හිතලා. මරණය මේක නෙගෙටව් කියනවා. මරණය ගැන හිතුවහම ඒක නිකන් රිනාත්මකයි. දැන්ගේ මරණය ගැන හිතලා මැරෙනවා මැරෙනවා කියලා හෙනගැහෝගේ බලාගත් අත බලාගෙන ඉන්න එකක් නෙමේ. මරණය ගැන හිතලා එයා අප්‍රමාදී වෙන්න ඕනේ. මන් දැම්මැරුණොත් කොහේ අයිද. අන්න එතකොට යාට තේරෙනවා මං තාම ගුණ ධර්මයක් වඩාගෙන්නේ මං හරියට පින්ටිකක් කරගෙන්නේ මං මේ ප්‍රමාදවීන්නවා මං කොච්චර අකුසල් කරනවද. මං මෙහෙම මැරිලා අපාය වැටනොත් කෞදමාව බේරගන්න. අන්න එහෙම හිතන කෙනා තමයි ඉක්මනට සිල් රකින්න මහන්සිගන්න. ඉක්මට ගුණධර්ම පුරාගන්න මහන්සිගන්න. අනුන් වෙනුවෙන් මෙච්චරකල් ජීවිතයේ දුක්වින්දා දැම් මං වෙනුවෙන් යමක් කරගන්න ඕන මං මැරුණොත් කොහේ අයිද කියලා අන්න එයා තමයි පින් කරන්න වීරිය වඩන්න කුසල් වඩන්න මහන්සිගන්න. එනිසා පින්වතුනි මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ මරණය ගැන සිහිකර කර අප්‍රමාදී වෙන්න කියන. බුදුරජාණන් වහන්සේ කොච්චර නම් මරණ සතිය භික්‍ෂූන් වහන්සේලාට දේශනා කරාධිකයන් උන්වහන්සේ වදාළ මහනෙන ඉහලට ගත්ත හුස්ම පොද පහලට හෙලන්න පෙර හුස්ම හිර වෙලා මැරෙන්න්න පුළුව. කටට ගත්ත බත් පිඩ ගිලගන්න පෙර ඒටික උගුර හිර වෙලා මැරෙන්න්න පුළුව. ඒ නිසා තමන්ගේ පය පැකිලිලා ඇදගෙන වැටෙන්න්න පුළුව. දැම් බලන්න මැරෙනකොට අඩුගාන අද මැරෙන්න්න හේතුවක් තියනවද කියල බල ඔබ හිතන්න දැන්ස් ලෙඩරෝග හැදිලත් මිනිස්සු මැරෙන. සමහරු මැරෙනවා ලෙඩරෝගත් නෑ මොකුත් නෑ මැරිච්ච ක්‍රමය හොයන්නත් නෑ. ඊට පස්සේ වෛද්‍යවරුම මහන්සි ගන්නවා මේ මැරුණෙ කොහොමද කියලා හොයන්න මිනිිය කපා දඟලනවා කෑලි කපා හොයනවා මැරිච්ච ක්‍රමේ සමහරුන්ට ඒත් හොයාගන්න බෑ. ඊට පස්සේ වල්ල ආයි ගොඩ ගන්නවා. මාස ගානකට පස්සේ ගොඩාරගෙන ආයි මැරිච්ච ක්‍රමයෙන් කවුහරි ගිල උසාවිය හරි දැම්මොත් මේක සැක සහිතයි ආයි ගොඩාරගෙන මැරිච්ච ක්‍රමේ ආයි හොයනවා. එතකොට වෛද්‍යවරයකුටවත් අද මේ තියෙන දියුණු තාක්ෂණයටවත් හොයාගන්න බැරි විදිහට හොයාගන්න බැයිනමක් විස වීජයක් ගිල්ලමොකක් හරි කියලා එකින් බේරෙනවා. එතකොට මේ මට්ටමට කොච්චර නම් මිනිස්සු මැරෙනවත් මේ ජීවිතය තුළ කොච්චර තාක්ෂණී විද්‍යාව දියුණුනත් ගස්ගල් වගේ හොඳට ඉන්නයි හිටි ගමන් මේ ටිකකින් ආරංචි වෙන අසවලා නැති වුණ හේතුවක් නෑ. නිදාගෙන ඉඳලා උදේ බලන්නකොට ඇඳේ මැරිල. ඒ වගේ මිනිස්සුන්ට ලෙඩ හැදෙන්න්න මෝන්නෑ වයසට යන්න මෝන්නෑ ජීවිතය අනතුරු වෙන්න ඕන්න හිටි ගමන් මිනිස් මරණයට පත්ව. එනිසා අපි කවදක් කොතන කොයි මොහොතේ මොන විදිහට අපේ ජීවිතයේ හුස්මටික අවසන් වෙයිද. ඔබ හැම වෙලායම හිතන්න බැරි වෙලාවත් මං දැම් මැරුණොත් මං කොහේ අයි අන්න ඔබට තියෙන ප්‍රශ්නය. අපිට තියෙන ලොකුම ප්‍රශ්නය මේ පිටරට ප්‍රශ්නවත් ඇමරිකාවි ප්‍රශ්නවත් ඊළඟට ලෝකයේ තියෙන ප්‍රශ්නවත් අරාභිකරේ ගැටුම්වත් ලංකාවේ තියෙන ප්‍රශ්නවත් දේශපාලන ප්‍රශ්නවත් ඕවන්නේ මේ ඔළු ඉතාගෙන ඔබ කල්පනා කර දවස තිස්සේ බැන බැන නින්දා පහස කර ලෝකෙ හදන්න රට හදන්න ඒ සියල්ලට පෙර තමන් හැදෙන්න්න මහන්සිගන්න. ඔබේ ජීවිතය තුළ ඔබ හිතන්න මම මෙහෙම ඉඳල මැරුණොත් මං කොහියයි. අන්න ඔබට තියෙන ප්‍රධානම ප්‍රශ්නය. අන්න ඒ තුළ තමයි ධර්මාවබෝධය පිණිස මහන්සිගන්න. එහෙම නැත්නම් ප්‍රමාදයට පත්වෙනවා. මේ කෙලෙස් සහිත හිත කෙලෙස් සොලට වැටුනහම කොච්චර ප්‍රමාදයට පත්වෙනවාද කියන්න. ඒ නිසා පින්වතුනි මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ ඔබම හිතන්න ඔබ මොනවටද මේ රැවටිලයින්. ඔබ සිහින ලෝකෝල අතරමං වෙලා නොයෙක් විදිහෙ සිහින මවාගෙන ප්‍රමාදයට පත්වෙලා කෙලෙස් තුළම ජීවත් වෙලා කෙලෙස්වලින්ම ජීවිතයේ සතුට හොයන්න ගිහිල්ලක් කෙලෙස් බලවත් කරගෙන ඔබ මරණයට පත්වෙලා මරණින් මත්තය ඔබ දුගතියකට වැටෙනවා. මෙච්චර දුර්ලභ බුද්ධ ශාසනයක් මුණගැහිලා මෙච්චර දුර්ලභ මනුස්ස ජීවිතයක් ලැබිලා මේ තරං දුර්ලභ ෂණ සම්පත්තිය ලැබිලා. ඔබට ධර්මයක් ඇහෙන කුසල් වඩන්න පුළුවන් පින් කරන්න පුළුවන් රටක ලෝකෙක පලාතක ඔබ ඉපදිලත් ඔබ ප්‍රමාදයට පත්වෙනවා කියන්නේ ඔබ බොහෝම අවාසනාවන්ත කෙනෙක් බවට පත්වෙනවා. ඒක හරියට අත්තට ලැබිච්ච මැනික බිමදාගත්ත වගේ. අන්නේ නිසා පින්වතුනි හැම වෙලායම හිතන් මේ ජීවත්වෙන ක්‍රමයට ඉඳලමම් මැරුණුත් කොහේ අයිද. ඒක නිතර ඔබ හිතන්. එහෙම හිතුවොත් තමයි ඔබට මේ තරුණවයිසි මැදිවයිසි වයිසට ගිහිල් හරි අප්‍රමාදීව ධර්මය දියුණු කරගන්න ඕන අදාදම මේ දේ කරගන්න. අන්නේ හැඟීම වීරි ඇති කරගෙන ඔබ මේ ලැබිච්ච මනුස්ස ජීවිතයෙන් ප්‍රයෝජනයක් ගන්න. එනිසා පින්වතුනි බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට දිනපතා පෙන්වන මේ සුගතෝවාදේ ඔබත් දිනපතා සිහි කරන්න.
දුර්ලභ බුද්ධ ශාසනයක් දැන් අපිට මොන ගැහිලා. දුර්ලභ මනුස්ස ජීවිතයක් මට ලැබිලා තියෙන්නේ. දුර්ලභ ෂණ සම්පත්තිය ලැබිලා තියෙන්නේ. ඒ සියල්ලත් එක්ක මම ධර්මය දියුණු කරගන්න අප්‍රමාදී වෙනවා කෙනෙක නිතර නිතර සිහි කර. ජීවිතයේ අප්‍රමාදීව ධර්මය දියුණු කරන කෙනෙක් බවට පත්වවෙන්න කුසල් වඩන්න පින් කරන්න. හැම බුදු කෙනෙක්ම පහළ වෙලා අපිට පෙන්ලා දෙන අනුශාසනාව තමයි සබ්බ පාපස්සා කරන සියලු පාපී අකුසල් වලින් වලකින්. කුසලස් උපසම්පදා කුසල් වඩන්න පින් කරන්න. සචිත්ත පරියෝදපනං තමන්ගේ හිත දමනය කරගන්න ඒ තම් බුද්ධානු ශාසන. මෙන්න මේකයි බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනාව. ඒ උතුම් බුද්ධානු ශාසනාව තුළ පිහිටල ඔබ හැම දෙනාටම මේ ලැබිච්ච මනුස්ස ජීවිතයේ තුළ සද්ධාදී ගුණ ධර්ම දියුණු කරගෙන උතුම් වූ ධර්මීම දියුණු කරගන්න වාසනාව ලැබේවා 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 කියලා අපි ඔබට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා.